අපි ධර්ම සාකච්ඡා ආරම්භ කරමු. අපි අද ප්‍රශ්නයක් තියෙනවා මේ හනුන්පුර දැල්වීම අනුව විදර්ශනාවන ආකාරයේ නවත පැහැදිලි කරලා දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. දැන් මෙහා තේරුම් අරගන්න ඕනේ විදර්ශනා වැඩිමේ උච්චේලා. බණ අහලා ඉච්චේලා තේරුම් අරගන්න ඕනේ මොකද්ද පිළිපැදිය යුතු මාර්ගය. ඒ ටික බණ අහලා තේරුම් ගත්ත කට්ටියටයි මේ හනුන්පුරේ වෙන්නන පිළිවෙතේ ඉතුරු ටික තියෙන්නේ. දර්ශනේන පහතබ්බ භාවනාය පහතබ්බ කියන කොටස් දෙකක් තියෙනවා. දර්ශනයෙන් පහ කරන්න ඕන කොටසක් තියෙනවා පිළිස් කොටසක්. ඒක ධර්මාභෝධයේදී පළවෙනි බණහල ලබන්නා වූ පළවෙනි අවබෝධයේදී ඒක පහ වෙලා යනවා. ඊට පස්සේ එයාට වටු වෙනවා ඉතුරු ටික. සක්කායේති විතිකිච්ඡා සීලබ්බත පරාමාස කියලා දහම් කොටස් තුනක්. බැදී කොටස් තුනක් පහ වෙනවා බණහල තේරුම් ගන්නකොට. ඊට පස්සේ සෝතාපන්න ඵලයේදී පත් වීමදී අන්න ඊට පස්සේ තියෙනවා ඇලීමයි ගැටීමයි දෙකේ ඉතුරු කොටස හතර පහකට වෙන කොටසයි ඉස්සෙල්ලා පහ වෙලා ගියේ කාම ලෝකයේ පැවැත්මට හේතු වෙන ඇලීමයි ගැටීමයි මුලාවයි ඉතුරු වෙනවා දුගතිය උපදින දින හතර පහ උපදින දින හරිය සෝවාන් ඵලයටපත් වෙනවල දුර වෙලා යනවා ආයවතු මතු නිරෝධයේ දිනම සුද්ධ වෙනවා අන්නේ ඉතුරු ටික අයින් කරගන්න ඕනේ කාම ලෝකයේ උප්පත්ති ඉවර වෙන්නේ අන්න ඒක තමයි මේ ඉතුරු භාවනාව කියන්නේ පළවෙනි කොටස කරගන්න බැරි එයාට දෙවෙනි කොටස කරගන්න බෑ. අදිතාලම දාන්නේ නැතුව පිටිපදින් ගියොත් පිටි හරියන්නේ නැහැ. එයාට සාර්ථක වෙන්නේ නැහැ. මේ ඉතල අදිතාලම දයාගත්තාට පස්සේ පිටිවැදීමේ කවිත ආරම්භ කරන්න තියෙනවා. එක කරු බදිනවා එක පිටි බදිනවා කියන වහලේ ගන්න අවශ්‍ය කරන කොටස හදාගන්න. මෙන්න මේ වගේ අවශ්‍ය කරන මූල කොටස තමයි 50 ධර්මයේ තේරුම් අරගෙන සතර පහ ගත වීමට හේතු වෙන පාප ධර්මයන් පහ කරලා ලබන පළවෙනි කොටස අදිදානවා. අන්න ඒක වස්තුන කෙනාට සමාධිය ලබන්න තියෙන සීල කොටසයි සමාධි කොටසයි කියන කොට තමයි අපි මේ භාවනාව කරන්නේ. ඉතින් ඒ නිසා මූලික ධර්මයේ වනහලා තේරුම් ගත්තාම ලෝකේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන්නේ මොකද්ද කියලා. ලෝකේට ඇති මොනවද? අන්න ඒකේ තේරුම් අරගෙන ඒකේ යථාර්ථය තෝරා ගන්නවා. මෙන්න මේක Tamanට හරියටම තේරලා ගියානවා. අමුතුලියක් පහළනවා වගේ මේ සෝදාපන්න කියන්නේ ඔය ටිකයි. ලෝකයට අයිති මොනවද? ස්කන්ධ වශයෙන් ධාතු වශයෙන් ආයතන වශයෙන් පටිච්චසමුප්පාද වශයෙන් ඉන්ද්‍රිය වශයෙන් මේ නොඑක ආකාරයෙන් ලෝකේ විග්‍රහ කරනවා. අපි ළඟ ඉතිරා දේශනාවල උගාකුල පෙන්වනවා. රූපස්කන්ධේ වේදනා ස්කන්ධේ සංඥා ස්කන්ධේ සංකාර ස්කන්ධේ විඥාන ස්කන්ධේ කියලා. මුළු ලෝකෙම ස්කන්ධ පහකට සංකීර්ණය වෙන හැටි දේශනා කරනවා. ඒ තුලින් මොනවාද ලෝකේ හොයාගත්තේ? මොනවාද ලෝකේ කරන්නේ? ඒ වෙනනම් ඇස කන දිවනාසය ශරීරයේ මන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන ආයතන 12ක් තියෙනවා. මෙන්න මේ ආයතන 12 තුලින් ලෝකයට හැටි එහෙම තෝරා ගන්න පුළුවන්. ධාතු 18ක් තියෙනවා. චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඤ්ඤාණ ධාතු, සෝත ධාතු, ශබ්ද ධාතු, සෝත විඤ්ඤාණ ධාතු, ගාන ධාතු, ගන්ධ ධාතු, ගාන විඤ්ඤාණ ධාතු, જીවහා ධාතු, රස ධාතු, જીවහා විඤ්ඤාණ ධාතු, කාය ධාතු, පොට්ටබ්බ ධාතු, කාය විඤ්ඤාණ ධාතු, මනෝ ධාතු, ධර්ම ධාතු, මනෝ විඤ්ඤාණ ධාතු කියලා ධාතු 18කින් ලෝකෙ විග්‍රහ කරනවා. අර ස්කන්ධ පහෙන් ආයතන 12 විග්‍රහ කරන ලෝකෙට තව කෙනෙක්ට විග්‍රහ කරනවා. අවිද්‍යා සංකාර විඥාන නාම රූප සලආයතන ස්පර්ශ වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ කියලා. පටිච්චසමුප්පාදයේ කාරණා 12කින් වෙන්නේ ඔය ස්කන්ධ වලින් පෙන්නපු ධාතු වලින් පෙන්නපු ආයතන වලින් පෙන්නපු ලෝකෙ පෙන්නපු තව කරනවා. මේ පොයි ක්‍රමයකින් හරි Tamante වැටහෙන ක්‍රමයකින් ඔන්න ඔය කියන ලෝකයට අයිතිහරිය තෝරාගත්තාම ඔය ලෝකෙට අයිතිහරිය අනිත්‍යද නිට්ටයද දුක්ඛද සුඛද අනාත්මද අත්ද කියලා. ඔය අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය දාලා බලපුවා. යථා නිගමනයක් එනවා. මේකට අයිති සියල්ල අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි මේකෙන් පිට නැහැ. එයින් පිට තවත් ලෝකයක් ඉතුරු වෙලක් නැහැ. එහෙනම් අනිත්‍ය නම් දුක්ඛ නම් අනාත්ම නම් ඒකේ මට අල්ලන්න වටිනා දෙයක්වත් නැහැ. ඒ තුල ඉන්නකන් දුකේ නිදහස් වීමකුත් නැහැ. ඒ තුල තමයි දුක වල නැගිලා තියෙන්නේ. ස්කන්ධ වශයෙන් ගොඩනැගෙන දුක ආයතන වශයෙන් ඉන්ද්‍රිය වශයෙන් පරිසම්පාද වශයෙන් ගොඩනැගලා තියෙන දුක්ඛ ස්කන්ධයක් ගොඩනැගුණා මිසක් සුඛයක් ගොඩනැගිලා හැරසුමක් ගොඩනැගිලා නැහැ කියන එක තමන්ගේ මනසට තේරුම් ගියාට පස්සේ ඔහුට තීරණයක් එනවා. එහෙනම් මං ගන්නේ නිදාන ගතේක පියවර මොනවද මං කොහෙද ඉන්නේ? ඔය දුකට අයිති කිව්ව ස්කන්ධ තුලනේ ඉන්නේ. ඔය ධාතු තුල ආයතන තුල පරිසම්පාද ධර්මයේ තුල ඉන්නේ. මේකේ ඉන්නකම් මම දුකේ නිදහස් වෙන්නේ මේක තුල නව හොයනවනේ.
හොයන්න එකක් නැහැ. එහෙනම් මට ඕනේ මේකේ මිදෙන්න මාර්ගය කියලා අදහස එනවා. අන්නේ අදහස් අපේ වෙනස් ළමයි අයින් කරගන්න තියෙන්නේ මොකද්ද? ඇලීමෙන් ගැටීමෙන් ඇලි ගැටි මුලා වෙවි දඟලන්නේ මේකේ හංගන්නවා. මෙන්න මේ මුලාවත් අරගන්න මාර්ගයක් ඕනේ කියලා ගත්ත දා තමයි බුදුරජාණන් වහන්සේගෙන් අවශ්‍ය කරන සමාධියට අවශ්‍ය කරන කර්මස්ථාන අවශ්‍ය වෙන්නේ. මෙන්න මේක තේරුම් අරන් මේ කර්මස්ථානයේ වර්ධ කරනකොට බලාවිද්‍යාවේ ඥාන මාර්ගඵල පූර්ණ භාවයටපත් වෙනවා. මේ ඔය ටිකයි තේරුම් අරගන්න ඕනේ. මේ හඳුන් කුරක් ගැනීමෙන් කරන්නේ මොකද්ද? මූලික විදර්ශනාව නෙවෙයි භාවනාවේ විදර්ශනාව ගන්න ක්‍රමයක්. එක ක්‍රමයක් තියෙනවා ලෝකයේ යථාර්ථයේ තේරුම් අරගෙන ශික්ෂණය වෙන මාර්ගයක්. ඉන්ද්‍රිය ශික්ෂණය කරගන්න මාර්ගය. ඒක තමයි මල් වලින් කරන්නේ. ඒවා මුත සංහර්ති මෙහි සංසන්දනය කරලා බලලා දැනගන්න. ලෝකයේ තිබෙන යමක තියෙන ස්වභාවයක් දැනගෙන ඒ ස්වභාවය නේද මේ මගේ ශරීරයේ තියෙන්නේ. ලෝකයේ තියෙන්නේ ඔය ස්වභාවය නේද. ඔන්න ඔය ස්වභාවය දැනගන්න එක ක්‍රමයක්. මේ ස්වභාවයට පත් කර ගැනීමට විඥාන වලට ආහාර දෙන එක නවත්ත ගත්තාම විඥාන නිරෝධ කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. අන්න ඒකට අවශ්‍ය කරන්නා වූ සංවර භාවයක් ඇති කරගන්න තවත් උපක්‍රමයක් හඳුන් කුරේ කරගන්න. ඒ මුලා විඥාන විචිත්ත බවට පත් වෙන ලෝභ සහගත, දේශ සහගත, මෝහ සහගත අදහස් ඇති කරන ඒ චිත්ත ස්වභාව විඥාන අයින් කරගන්න. අවශ්‍ය කරන වැඩ පිළිවෙලක් තියෙනවා. සංවර විය යුතු ක්‍රමයක්. මෙන්න මේ තව ක්‍රම රටාවක් තමයි හඳුන් කුරේ උපමා කරලා තියෙන්නේ. මෙන්න මේ තුනේ තමයි අපි දැනගන්න ඕනේ අපිට තවත් නිවන් මාර්ගය. ඔන්න මල් මූලික කරගත්ත නිවන් මාර්ගයෙන් නිවන් දකින්න පුළුවන්. හඳුන් කුරක් උපමා කරලා දාන නිවන් මාර්ගයෙන් නිවන් දකින්න පුළුවන්. තවත් හොඳට ප්‍රඥාවන්තයින්ට පහනක් මුල් කරගෙන පෙළඹ මාර්ගයේ තුලින් ලෝකයේ යථා ස්වභාවය දැනගෙන නිවන් අවබෝධ කරලා සංසිඳෙන්න පුළුවන්, මිදෙන්න පුළුවන්. සීල සමාධි ප්‍රඥා කියන මෙන්න මේ ගුණ තුනට උපමා තුනක් තමයි සීල කරක මල් වලිනු සමාධි කොට දෙන්නේ යන කායේ පහන හඳුන් කුරේනු ප්‍රඥාවෙන් පූර්ණ කරගන්න ආයත පහනෙනු ආනාදීයේ තිබුණේ නිවන් මාර්ගය යන ක්‍රමය. සුවාසු දහසක් මාර්ගයන් කැටි කරලා තියෙන ඒ ක්‍රම තුන. ඒ ක්‍රම තුන ගන්න අත්‍යවශ්‍ය උපමා තුනක් තමයි ආදි කරන්නෝ මල් පූජා කිරීම, හඳුන් පූජා කිරීම, පහන් පූජා කිරීම කියන ක්‍රම තුනෙන් ගත්තා. ඔය තුනෙන් ගත්තේම තව තවත් එක එක විවිධාකාර උපමාවලින් අරගෙන සමන් සෝරා ගන්න පුළුවන් යථාබෝධිය ලැබුණාට පස්සේ. විවිධාකාර උපමාවෙන් දහම් දැකලා මිදෙන්න පුළුවන්. පහසුම ක්‍රම තුනක් ලෝකයා නිතරම භාවිතා කරන ස්වභාව කටයුතු තුන් කොටසකට බෙදලා ඒකට ගැලපෙන්නා වූ විශේෂ උපමා තුනක් තමයි විදර්ශනාවට ආරම්භ තිබුණේ ඉස්සර. ඉතින් බොහෝ කොට අයට ඒ තුලින් විදර්ශනාව නගලා නිවන් අවබෝධ කරගන්න පුළුවන් වෙන යථාබෝධිය පූර්ණ කරගන්න. අන්න ඒ නිසා තිබුණ එක තමයි හඳුන් කුරක්. ඒ කාර්යය. දැන් අද යම් කිසි ලෝක ධර්මතාවයේ තියෙනවා කාටවත් වෙනස් කරන්න බැරි විශේෂ දේවල්. දැන් හඳුන් කුරු මෙච්චර ගාන හදනවා. කෑ එළියකම් පත්තු කරන්න හඳුන් කුරක් හදන්න පුළුවන් වුණා. මදුරු කොයි දෙක හදන්න පුළුවන් නම් හඳුන් කුරක් හදන්න බැහැ. හඳුන් කුරේ ඇයි අවුරුදු 10 ගානක එහා. මදුරු කොයි දෙක හදන්න අවුරුදු 25ක්වත් නැහැ. හැබැයි මේ ටිකට මදුරු කොයි දෙක ක්‍රමයෙන් විරු කළා නම් වටහවුනේ රවම කරකවලා හදලා ඉවර තියෙනවා එළියට නිකන් පස්සු වෙනවා. ඔය ක්‍රමේ දැන තියෙද්දි හඳුන් කුරක් හදන්න ඇති හිතේ ඉන්නේ. කරකවලා හදුව හඳුන් කුරු જાතියක් හදන්න. තාමතර පොඩි කුරු කෑල්ල අරලා ඇවිදින දෙකට කුරු කෑල්ල හදන අභිහා. අර විදිහට කරකවලා මදුරු කොයි දෙකේ කරන හඳුන් කුරක් හදුවා නම් අදත් ඒ නිකන් පස්සු කරනවා. වල අද වෙන ගණන් හිතයි කියලා නෑ. කාටවත් එහෙකක් හදන්න. එක්තරා ධර්මතාවයක් තියෙනවා මේ ධර්මතාවය ඉක්ම යනවා ඒ විදිහට හැදුවොත් පූජා කරන්න ගන්න බෑ. හඳුන් කුර වෙන්නන්නේ ඉරිදි භාවයක් වෙන්නන්නේ. අවංකත්වයේ මුල් කරගෙන අවංකත්වයේ සංකේතය තමයි හඳුන් කුරේ ඇද නැති බව. ඔකට මధుර කොයිල් එක වගේ හැදුවා නම් වංකත්වයක් සංකේත කරනවා මිසක් අවංකත්වයක් සංකේත කරලා ඒක පූජා කරන්න බෑ. සී කරන්න බෑ. හැබැයි මොන තාලෙන් හරි කොච්චර කල් අද හැදුවා ඒ දැනීම නැතුව නෙවෙයි. නෝ කෙලින් දින හඳ කුරක් මෙච්චර කල් විශ්වාසය කියලා කියන අමුතු දහස් ගානක් දාන්න දෙන එක. ඕක වෙනස් කරලා නැහැ තව වෙනස්. හැබැයි වෙනස් කළා කියන්නේ මහා ලෝකෙම ලොකු විපර්යාසයකටපත් වෙනවා දහම හොයාගන්න බැරි මට්ටමකදී එකක් ඉස්සරහ ඕක කරන්න හිතේ. කාලයකන් එහෙම හිතීමක් මතුවලා නැති නිසා තමයි කෙලින් දින හඳ කුරක් අද වෙනකන් හදාගන්නේ. නැත්නම් මෙච්චර කල් අවුරුදු 20ට
මధుර කොයි හතන පුළුවන් නම් වැඩි කල් පවතින ක්‍රමයක් හොයාගෙන කවුරු කැමති එළියනකම් පතේන අනුකූල පත කරලා තියෙනවා. ඔය ක්‍රමේ ගන්නවා. හැබැයි හිතට වැටෙන්නේ මේ ක්‍රමෙට අනුකූලව හදන්න ඕනේ කියලා. මොකක් හරි හේතුවක් උඩ. මෙන්න මේක හරි වැදගත් දෙයක්. අනුකූලයෙන් පෙන්නන ඇද නැති බව. ඇද නැති බව සංකේතවත් කරනවා අපේ ජීවිතයේ ඇද නැති බව. අපිට ඉඳ ගන්න පුළුවන් ඇද වෙනවා. බුද්ධ ප්‍රතිමාව සමාධි ප්‍රතිමාවක් හදන්න පුළුවන් අපි ත්‍රිවංක පිළිමේ කිව්වා. තුන් පොළකින් ඇදෙනවා ත්‍රිවංක. වංක තුනක් ඇතුව හදු පිළිමේ ත්‍රිවංක පිළිමේ කිව්වා. හැබැයි ඉඳ ගත්තාම ඇද වෙනවා. ඇද තුනක් ඇතුව හදු පිළිමේ. තනිසලකින් ඇදයි. ඊට පස්සේ කොන්දලකින් ඇදයි. මේ විදිහට හදන ඇද වෙලා තියෙනවා. අන්න ඒ වගේ ඇද විදිහ හදපු නිසා තමයි ත්‍රිවංක පිළිමේ තියෙන්නේ. ප්‍රමාණය වෙනස් වෙලා ගිහිල්ලා. ඉඳගත්තාම වෙනස් වෙනවා. හරිය දෙලින් ඉදිරිය තමයි ඉර්ධු පිළිමයක් තියෙන්නේ. මෙන්න මේ ඉර්ධු භාවයට පත් කරගන්න ඕන නිසා තමයි හනුපුර ඉර්ධු වෙන්නේ. ඉර්ධු භාවය වෙනන්නේ මොකද අපේ ජීවිතේ ඉර්ධු වෙන්න ඕනේ. කය නෙමෙයි. කය ඉර්ධු කරන්න කියොත් එහෙම අපි හැප්පලා කරන්න කියනවා. ඔක හැමදේම ඇද දෙනවා. උජුං කායන් කියනකොට කොන්ද විතරක් එන්නේ කියන හරියනවා. වාග තුනක් ඇති පිළිමයක් නේ. වාතිවාග පිළිමයක්. උජුං කායන් පිළිමයක් හිටි පිළිමයක් වෙන්නේ. අපි භාවනා කරනවා මෙහෙම ඉඳගෙන කොටාගෙන ඉඳගන්න කය ඉදු කරගන්න. උජුං උද්ද කායන් කියන පොතේ නේ. උජුං කායන් පනිදාය පරිමිතං සතින් උපතේ. කය ඉදු කරලා පිටව ගන්න. උජුං උද්ද කායන් කියන්නේ බෑ තුන කොඳු වල වෙන්න ගිහින් ඉඳ ළඟේ ඉඳලා උඩහගේ. එහෙම නෙවෙයි දේශනාවේ තියෙන්නේ උජුං කාය. නෑ උජුං කායන් කියන එක පහුකාලිකේ තමයි කොඳු වල වෙල එකින් එකට ඇදලා ඔය තියාගෙන කිලින් කරගන්න කියන පොත්වල තියෙන්නේ. නෑ උජුං කායන් කියන වචනේ මොකද කියන්නේ කොඳු වල කියන තියෙන එක නෙවෙයි. අපේ ක්‍රියාකලාපේ අපේ ජීවිතේ ඉදු කරගන්න. කාය කිවි අපි හිතන ක්‍රියාකලාප. කායानुපස්සනා කියන්නේ කාය ගැනම බලන්න කියලා කියන්නේ. අපේ ක්‍රියාකලාපයේ දිහා බලන්න කියලා වෙන්නේ. කායानुපස්සනා. මොනවද ක්‍රියා කරන්නේ? හිත ක්‍රියා කරන්නේ කොහොමද? වදනේ ක්‍රියා කරන්නේ කොහොමද? කය ක්‍රියා කරන්නේ කොහොමද? හිතේදී ක්‍රියාවදන් ක්‍රියාත්මක වෙනකොට අවංක වෙන්න ඕනේ. මෙන්න මෙතන කියනවා කාය අවංකයි. කාය අද්දුකා කියන්නේ ඕකද? ආයෙන්නේ ඉදු කරන්නේ කිව්වේ කාය කියලා කිව්වේ හිතවිලි ක්‍රියා කරන එකයි වදන ක්‍රියාත්මක වෙන එකයි කය කරන ක්‍රියාත්මක වීමයි කියන මේවා තුන. ප්‍රාණඝාත අදත්තාදාන කාමිත්‍යාචාර කියන මේවාට ක්‍රියා කරනවා නම් කය. ඒක ඉර්ජු කාය නෙමෙයි. ඒක වංක කායයක් වෙනවා. ප්‍රාණඝාතයෙන් අදත්තාදානයෙන් කාමමිත්‍යාචාරයෙන් වෙන් වෙච්ච ක්‍රියාවලියක් ඇතනම් ඒ ක්‍රියාවලිය අවංක ඒවා ඇද නැති ක්‍රියාවලියක් වෙලා ඉර්ජු කායයක් බවට පත් වෙනවා. බොරු කේනම් පරසවචන බලාප භාවිතා කරනවා නම් වචන ඇදයි. වංකයි. වචනෙන් අවංක වෙනවා නම් බොරු නැති, කේලම් නැති, බරුක නැති, ප්‍රලාප නැති කතාවක් තියෙනවා. ඒ කතාව අවංකයි. මෙන්න ඊළඟ ක්‍රියාවලිය ඉර්ජු කරලා වචනීය ක්‍රියාවලිය ඉර්ජු කරලා. අභ්‍යන්තර හිත තුළ ලෝභ නම් තරහ නම් මෝහ නම් වංකයි. ඇදයි. අලෝභ නම් ආදේශ නම් අවමෝහ නම් අවංකයි. තුම්පොළ අවංක වුණාට පස්සේ තුම්පලින්ම ඇද නැත්නම් අන්න ඒකට කිව්වා උජුං කායන. ඔන්න කයේ ඉරිබව අපි ළඟ තියෙන එකට උපමාවක් කරගත්තා. කොතනකවත් ඇද නැත්නම් හඳුන්පුර. හඳුන්පුරේ කොතනකවත් ඇදක් නැතුව දිනවා වගේ මගේ චර්යාකලාපේ, මගේ ක්‍රියාකලාපේ, එහෙනම් මගේ කායය මස්ලේ කයි නෙමෙයි මේ කියන්නේ. ඔන්න ඒ ක්‍රියාකලාපය අවංක කරන්න ඕනේ. නිවන් දකින්න කරන්න ඕනේ එක. සක්කෝ උජුච සූජුච. කොදලර ගැන කතාවක් තිබුණේ මොකද? යම් මේ සාන්ත බල නම් වූ නිවනට පැමිණීමට කුමක් කළ යුතුද කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න කරන්න ඕනේ කියලා. ඉද්දු කරන්න ඕනේ ඒක මොකද? සක්කෝ උජුච දෙවියන් එක උජු කරා. කොදලර පෙරකෙන් කරන්න කිව්වේ නෑ බුදුරජාණන් වහන්සේ නිවන් දකින්න. ඔන්නේ අවංක වෙන්නේ. ඔන්න ඉද්දු බව. කාය ඉද්දු බව කිව්වේ ඒකයි. වංක තුනට අපේ ධම්මසංගති ප්‍රකරණය විග්‍රහ කරනවා. කාය වංක, වචී වංක, මනෝ වංක කියන මේ තුන් වලින් වංක වුණා. ඒ වංක තුනට උපමා කරුමුත් වෙනවා. ඒ උපමා තුන
විග්‍රහ කරලා දෙන්නවා. ගෝමූත්‍ර වංකේ කියලා එකක් වෙනවා. නංගල කෝටි වංකී කියන නගුලේ කෙලවරවල් වගේ ඇදයි කියලා. තව උපමාවක් වෙනවා. චන්ද්‍ර රේඛා වංකේ කියන හදේ තිබෙන්නා වූ අර එක එක කොටකින් එනකොට අදහවුමක් ඇදලා තියෙනවා පේනවා. අයිකේ පේන්නේ නැහැ. ඒක තව උපමාවක් වෙනවා. මෙන්න මේ වගේ වංක වෙලා තියෙන කොටස් තුනක් වෙනවා. දැන් හිත තුල තියෙන වංකත්වයේ හදේ වංකත්වයේ වගේ. හිතේ තියෙන එක ක්‍රියාවලකට පොඩ්ඩක් පේනවා අභ්‍යන්තරේ ගොඩාක් තියෙනවා පේන්නේ නැතුව වෙහිද. වංක වෙලා තියෙන්නේ නොවෙන කොටසක් නිසා. ලෝභය කාටවත් පේන්නේ නැහැ, තරහව ඇතුලේ තියෙන අභ්‍යන්තරේ රුචිකාරී කාටවත් පේන්නේ නැහැ. මුලාසහකටවත් පේන්නේ නැහැ, හද පේන්නේ නැතුව වගේ. හද එක රේඛාව පේනවල පළවෙනි හදේ රේඛාව වැටෙනට පස්සේ පළවෙනි දාසේ එන්න මාසේ පොයේ පස්සේ පෑලවි ආපුහම හදේ එක රේඛාවක් එනවා. එක කලාවක් මතුවෙනවා. හීනියට අලසවුමක් පේන දිනා ටිකක්. හැබැයි හදේ සම්පූර්ණ අනිපල පොඩ්ඩක් පේන්නේ නැහැ. මෙන්න හදවතේ තියෙන නැත්නම් හිතේ තියෙන හැඟෙලා තියෙන තත්ත්වේ නිසා වාංක වෙලා තියෙන හැටි බාහිර චුට්ටක් පේනවා. අර දුසේ ඊටට දෙලාගේ අන්තම් පොඩ්ඩක් පේනවා. පේන්නේ නැහැ හැංගි. නම හැංගිලා තියෙනවා මහා විහාර කුස. නොපේනකොට. මෙන්න මේක උපමා කරලා තියෙනවා හිතේ තියෙන ස්වභාවය. අපේ වචන වලත් කොහොම එකක් තියෙනවා. දෙපැත්ත ඇද. මැදනම් හරි කියනවා. වාන් කතා කරලා පෙරමයි මම කිව්වා. අය වොන් කියන්නේ. සතක වචන හැදෙන්නේ. අය පටන් ගන්න හිතකමයි. මූණ අවස්ථන්නේ මෙහෙම කියන්නේ. ඇද කරගෙන කතාව පටන් ගත්තා. චාරු බස දාන චාරු බස පටන් ගත්තේ පටන් ගන්නකොට ඇද හිරේ. අනේ හිත ඇද කරගෙන පටන් ගත්තා මුල් එක මුල ඇදලා. මැද හරියට කවචනේ මොකුත් නෑ. කිරි හතනවා. කියන ක්‍රියාවේ හරියට හොඳට විස්තරව කියනවා. මැද කිරි. ක්‍රියාවට බලපුවාම බොරු. අගත්තද. පොඩි නංගල පොඩි වංකේ. දෙපැත්ත ඇදලා මැද කිරි. වචනේ. ක්‍රියාවට වැස්සට පස්සේ බලනකොට හැමතැනම ඇද. හරක කරත් බැලලා යනකොට මුත්‍රා කරනවා. හැබැයි කරත්තකාරයෙන් හරක ලක් වෙනවා. උඩ ඉඳ දෙන්නේ මුත්‍රා කරලා ඉතින් කරලා ඉවර වෙනවා. ඌ මොකද කරන්නේ? කරත්තේ ඇදගෙන යන ගමන් මුත්‍රා කරලා යනවා. යනකොට දඟලලා ගියා වගේ රවුමෙන් මුත්‍රා පාර වෙලා දින එකතැනකවත් ඇද නැති දිනක්. මුත්‍රා කරලා ඉවරකන් ගිය පාර බලනවා දැන් හරකේ මුත්‍රා කරලා යනකොට කරත්තේ බැඳලා පො හරකේ පාරේ දිහා මුත්‍රා පාර. හරියට ස්ක්‍රීන් එකක් බාහිර ඇදලා දිගට තිබුවා වගේ ඇදෙන් ඇදේට රවුමෙන් මුත්‍රා කරගෙන ගිහින් තියෙනවා. ඒ මුත්‍රා පාරේ ඇද නැති දිනක් වැඳලා වගේ. කරන ක්‍රියාකලාපයේ බලපුවාම හැම එකක්ම ඇදයි. මෙන්න මේක තියෙනවා ගෝමුත්‍ර වංකය. ඔන්නේ හිත කය වචනේ කියන තුනම ඇද නැති කරගත්ත දාත අවංකයි. ඔන්න උජුං කායයන්. සක්කෝ උජුජ වෙනවා. ඊට පස්සේ උපමට්ටම් කරගන්නවා ධානීතරගේ. ඒක තමයි සූජුජ වෙන්නේ. කාම ඇදත් ඉවරයි. ධානී ලැබුණා පස්සේ. සුජාත රාගයෙන් විත්තයි ඍජු කරපුණා. එයා කාම මිත්‍යාචාරයෙන් වෙන් වෙලා කාම ලෝකේ ජීවත් වෙනවා. උජුජ වෙලා. සූජුජ වෙනකොට මොකද කරන්න ඕනේ? කාමීන්තරව අකුසල ධර්මයන්ගෙන් තොරව සවිතක්කව සවිචාරව විවේකයෙන් හටගත් ප්‍රීති සුඛයි ප්‍රථම අධ්‍යාන සම්බන්ධින පුළුවන් වෙනකොට. මනසේ ඍජු වුණා. ඊට පස්සේ තමයි සුවච ලැබෙන්නේ. සුවචකව දේශනා කරේ බුදුරජාණන් වහන්සේ. සත්පස දේශනා කරේ සුවච කියන්නේ සත්පස. යම් වචනයක් නිසා අපිට විමුක්තිය ලැබෙනවා. විමුක්තියේ මාර්ගය පැහැදිනවා. අන්නේ ධර්ම දේශනාව බුද්ධ දේශනාව සුවචයි. මේ දේශනාවට අනුකූල වෙලා අපි අනුපිළිවෙල ගත්තොත් අපිට සුවචභාවයටපත් වෙන්න පුළුවන් නිවන් දකින දවසකට කාලෙන්නේ. ඒතකොට තමයි සැලකති නැති වෙලා ධර්මයේ නැමුවි හිටලා මුරුදු භාවයටපත් වෙනවා මුදු භාවයටපත් වෙනවා. ඒතකොට තමයි මාන්නාකාරකම් ඔක්කොම ගැලවිලා ගිහිල්ලා මොනවට මාන්නාකට වන්නේ මේ ආකාර ලෝකේ මොනවා ලැබුණා කියලා සන්තෝෂ වෙන්නද උදව් වෙන්නද කියලා ඔක්කොම අතිමානි වැහැලා යනවා. අන්නේ ඒ ක්‍රමයේ එකින් එක නිවන් දැකීමට අවශ්‍ය කරන හිත සකස් කරගන්න ඕන ආකාරයෙන් ඒ කර්ණීයමෙත් සූත්‍රයේ දේශනා කරලා තියෙන ආකාරයෙන් පෙන්නු උජුජ කියන එක තමයි අපිට උජුං කායන් කියලා පෙන්නන්නේ. නමුත් ඉන්දියාවේ යෝගීන්ගේ යෝගී භාවනා ක්‍රමය දෙන්න. ඒ කියන්නේ මොකද කියන්නේ පොදු වැඩ වල ඇදෙනතෝ තියාගන්න එක උජුං කායන් කියලා පෙන්නනවා. හැබැයි පොදු වැඩ වල කොච්චර ඇදෙනතෝ තියාගත්තා
අර දසාංශාල කරන වෙන කෙනා කොච්චර කරත් නිවන් දකින්න බෑ ධ්‍යාන ලබන්නත් බෑ ඒකේ ඒ චේතනාව ඉඳගෙන. කොන්දේර කොච්චර ඇදෙන්න කියලා. ඔබ ව්‍යායාමයි. ව්‍යායාමයේ කියන එක නෑ කියලා කියන්නේ නෑ. හැබැයි හිත ප්‍රදාන කරගත්ත බලය නැගුවොත් ව්‍යායාමයේ කය හදන්න දෙයක් නෑ. හිතට අනුකූලව කය හැද ගැහෙනවා. හිත දුර්චේලා වෙනස් වුණොත් මොකද වෙන්නේ? ව්‍යායාමයේ తాවකාලික උපක්‍රම විදිහට කය හදන්න ඕනේ. වෛද්‍ය විද්‍යාවේ නැත්නම් නවීන විද්‍යාත්මක කරුණු වල බොහෝ කොට පෙන්නන්නේ ළමයි ව්‍යායාම කරන්න ඕනේ. නැත්නම් අඟපසක වැටෙනවා නියමිත විදිහට වැටෙන්නේ. බලයන්ට බොකින් ගහුවා. නවමාසෙ. ක්‍රිකට් ගහුවත් බලයන්ට ව්‍යායාම කරන්නේ. පොඩි කලර රූපේ පුංචි මස් ඇදල්ලක් වගේ හැදිච්ච දැන්පතන් මුළු කායම හැදෙන්නේ වහුඩු වෙලා නේ. ඔළුව කකුල් දෙක අතේ ගහගෙන උපදිනිය වෙදිනේට බලේ ඉඳලා අන්තිම මොහොතේ කරගෙන මත් දෙකක් වකුඩු කරගෙන කකුලුත් වකුඩු කරගෙන උන් වෙලා උපාන. එදියට වෙලා දිගට කරනවා මොකද කරන්නේ? කොහෙද වකුඩු වෙලා තියෙන්නේ? කය හැදෙනකොටම හැදුනේ. උන් කියලා වකුඩු වෙලා. දඟලලා නෙමෙයි. බලන්නේ මල්ලක් ඇතුලේ හිර වෙලා ඉන්නවා නේද? හැදෙන කාලේ 9 මාසයක් 10 මාසයක් කියලා බිහි වෙලා බලනකොට පොඩි එකක් විදියක් නෑ කකුල අපුරුනේ දිගෑරෙනවා නැමෙනවා අතපයත් හොදට තියෙනවා මොනවත් වෙලා නෑ ඔළුවත් මුත් වෙලා නෑ අපුරුනේ ඉන්නවා ව්‍යායාම කරලා හැදුවා ආගන්තුක වන්නාව සිටිවිල්ලක් එන්න බල ඇතුලේ ඉඩක් තිබුණේ නෑ මිනිස් වශයෙන් උපදීලා යම් හිතවිල්ලක් තියෙනවා ඔය හිතවිල්ල විතරයි විතර ක්‍රියාත්මක වෙන්නේ මිනිස් භවාංග චිත්තේ ක්‍රියාත්මක වෙච්ච නිසා ඒ චිත්තේට අනුකූලව කය හැදෙන කිසිම අපදාවක් නැති හිත දුන්නේ හැදිච්ච අවස්ථාව ඊට පස්සේ මේ සුන්දර ලෝකයේ එක හදාගෙන බහැලා මේක ගන්න බලන්න කොයි එකක් චින්චිලි ගාලා පොල්ල දෙකේ ඉන්න දින උඩ පන්නන කතා කියලා ඇදලා ගත්තනේ ඕක පුරුදු කරලා පස්සේ අර හිතේ තියෙන විචිත්ත භාවය උඩ හද ගන්නවා ඊට පස්සේ හිතට කය හදන්න බැරුව වෙනවා මේ නිසා අමතක උපක්‍රම ගන්න වෙනවා ව්‍යායාම බුදුදහමේ පෙන්නන්නේ හිත හදනකොට හිත හදනකොට ගත හැදෙනවා එන පොල්ලකින් තියාගෙන මහන්සි වෙන දෙයක් නැහැ බුදුදහම ධර්මයට අනුකූලව යනකොට කයේ හැදෙනවා විද්‍යාව අවංකව හරි ලස්සනට හැදෙනවා හිත අවංක නම් කය අමුතු ව්‍යායාම ඕනේ නේ. නම් බුද්ධහම තුල දෙන්නේ අන්නේ જાතිය වල. නම් බුදුදහම උජුම් කායයන් කරන්න ඕනේ මොකද? කාය අදුතුකා කියලා කියන්නේ කය ඉදු කරන ක්‍රියාකලාපේවත් අපි කරන මනස ඉදු කරගෙන කරන කටයුතු වලට බහින්න ඕනේ. මනස සුද්ධ වෙන්න ඕනේ. අන්න මනසේ අවංකත්වයේ සිද්ධ වුණාම හිතත් අවංකයි, වචනත් අවංකයි, ක්‍රියාකලාපයත් අවංකයි. හැබැයි ඉඳගෙන කරන්න පුළුවන්, වකුඩු වෙලා ඉන්න පුළුවන්. හැබැයි වකුඩු වෙලා ඉන්න අමුතු ව්‍යායාමයක් කියලා කය වකුඩු වෙන්නේ නැහැ, දෙවෙන්නේ නැහැ. හිතට අනුකූලව කය ලස්සනට හැරගහලා උන්තර පෝෂණය කරන නියම ක්‍රමානුකූලත්වයට ගන්න. කොඳු වැඩ කරලා වකුඩු කරේ හිටියත් ආර්ය භාවනාවට භාවයෙන් අපි දන්නේ නැහැ පිළිගිර. ඒක හැදිලා ඒක. ඒක නවතින විනාශ කියන දෙයක්වත් කෙලි තියාගෙන හිතන්න දෙයක්වත් ඒක ගැන නැහැ. පස්සේ බලනනම් ඊගාට හිටලා පොන්න. හේතු වෙලා භාවනාවට පටන් ගත්තා ප්‍රථම ධානයේ හරි ආපදාට ලැබුවොත් එහෙම. ධානයේ ඉන්න කෙනා ඉඳලා තියෙන කොන්ද ආගේ කරේ. හේතු වෙලා ඉඳගත්තා අන්තිම බලන හේතු වෙලා නැහැ. අන්න ඒක තමයි ස්වභාවය. ඒක අපි හිතන්න දෙයක් නෑ. එහෙනම් භාවනාවේදී උදුකායන වෙන සමගි කාය. කාය කියන්නේ ක්‍රියාකලාපය. මෙන්න මේ ක්‍රියාකලාපය හදා ගැනීමේදී අවංක වේවා කියන්නේ අපිට උන්නෝක තමයි හඳුන්කුරේ උපමාව ගන්න. හඳුන්කුරේ ඇද නැතුව වගේ මගේ ක්‍රියාකලාපයේ හිතේ කයින් වචනෙන් ගොඩනගෙන ක්‍රියාකලාපය අවංක වෙනවා. එහෙනම් ඔතෙන්ද ගත්තාම අවංක වෙන්න මොනවද කරන්න ඕනේ? ප්‍රාණඝාත අදත්තාදාන කාමීත්‍යාර චේතනා හිතේ නැති වෙන්න ඕනේ. බොරු කේලම් පරිවර්තන බලාප ගොඩනගෙන කතා කරන හඳුනගෙන චේතනා නැති වෙන්න ඕනේ. ලෝභ තරහ මෝල චේතනා නැති වෙන්න ඕනේ. ඔය දස චේතනා දුරුනොත් දස කුසලයේ පිහිටන. දස කුසලයේ අවංකයි. අන්න ඔතනයි බුදුරජාණන් දේශනා කරේ අවංක වෙන්නේ නැත්නම් උජුම් කාය කරා. දස කුසලයේ පිහිටන. අන්න මේ දස කුසලයේ පිහිටපු ගුණය තමයි හඳුන්කුරේ උපමාවේ මම ධර්මානුකූලව හැදගහගන්නේ. හඳුන්කුරේ ඇද නැතුව තියනවා වගේ මල්ලකට දස කුසලයේ නිසා මගේ ක්‍රියාකලාපය අවංකයි. ඇදනේ. ඔන්න ඔය ගුණෙම හඳුන්කුරේට සමානයි. දැන් මේ සාහිත්‍යමය ක්‍රමයක් තමයි මිහාර දෙයක් අජීවී දෙයක් සාප්‍රාණිකලින් අපි මනෝමය වශයෙන් නිර්මාණය කරලා කතා බහ කරන ක්‍රම. හඳුන්කුර අපි එක කතා කරන්නේ නැහැ. එහෙම එකක් හඳුන්කුරේ හිතන්නේ නැහැ. නේද මේක මනෝමය වශයෙන් ගන්න ක්‍රමයක් තියෙනවා බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ එහෙම ක්‍රමයක් ගන්න.
දහම අවබෝධ කරගන්න. අනුගුණයක් කතා කරලා තියෙනවා. දැන් ගුණේ කතා කරලා පොල් ගහක් කතා කරලා එහෙම හතෙන් දින ක්‍රමයක් තියෙනවා. ඔය දිනකොට කියන්නේ ඒ වගේ කෙනෙක්. උන්ට කතා කරන්න පුළුවන් ඒගොල්ලෝ. ඒ වෙනකොට ගුණේ තමන්ගේ දුක් ගැන ඉන්න කෙනෙක් ගුණේ කතා කරගෙන ඉන්නවා එක්තරා හතෙන් කියනවා. අපි කියන්නේ හරියට කතා කරන්න පුළුවන් 10ක් කතා කරනවා. ලියනවා ක්‍රමය. කොහොම ක්‍රමයක් අපේ දිනා මේ භාෂාවේ අදහස් ප්‍රකාශ කිරීමට බොහොම පහසු ක්‍රමයක්. මෙන්න මේ වගේ කරා හඳුන්වලා කතා කරලා කියන්නේ නැහැ තමයි හඳුන්වලා අපේ ප්‍රශ්න අහනවා කියන්නේ. ඒක සංකේතයක් තමයි දකින්න වල ක්‍රමය. අන හඳුන්වලා අපෙන් අහනවා. මම නම් ඇදෙන්නේ. ඔබ කොහොමද? අපි හිතේ නිර්මාණය කරගත්ත මනෝමය නිර්මාණය. මේ දහම් දැනගන්න විතර හටාව. ඉතින් අපි හඳුන්වුවට උත්තරයක් දෙනවා. මමත් ඇදෙන්නේ. කය කොහොමද තියාගෙන හිටියත් අඹරෝලා තියාගෙන හිටියත් මගේ හිතේ තියෙන ක්‍රියා බලන් තියෙන මේ තුල. මම අවංකයි. මම දසාකුසාරනේ. දසාකුසාර කියන එක අවංක බව ගන්න. දසාකුසලෙන් කරවකට ඉඳගෙන මම අවංකයි. මෙන්න මගේ අවංකත්වය ඔබට තියෙන සමතාවය. ඒක හඳුන්වුර ප්‍රශ්නයක් අහනවා. පින්නත මම ළඟ සුවද? ඔබ ළඟ සුවද? කය නම් ගඳයි. මේ පිටින් උල සුවඳ කියලා මුලාව නෙමෙයි මේ අපි කියන්නේ. මා හෑන් පවුලට දාගෙන මා සුවඳලා ඔබ වගේ ඉන්නවා කියන එක නෙමෙයි. මල්ලාට තියෙන නොකේ දැනෙන සුවඳ. ඔකේ. අවංකත්වයට අනුව මොන නැගිට එක. දස අකුසලෙන් තොර වෙච්ච මම දහම තුල ඉඳගෙන සුචරිත සුවඳේ කටයුතු කරනවා. මගේ ධර්මයේ සුවඳ. දුච්චරිත ක්‍රියාවලියක් නැහැ, දුච්චරිත කතාවක් නැහැ, දුච්චරිත හිතවිලි මල්ලඟ නැහැ. එහෙනම් මල්ලඟ තියෙන හිතවිලි සුචරිතයි, කතාව සුචරිතයි, ක්‍රියාව සුචරිතයි. එහෙනම් දුස්සීල දුර්ගන්ධය මල්ලඟ නෑ, මල්ලඟ සීල සුගන්ධය තියෙනවා. මෙන්න සීල සුගන්ධය මල්ලඟ තියෙනවා, ඔබලගේ තියෙන සුවඳට මගේ සුවඳ ඔන්න ඕකයි. ඔබලගේ තියෙන ඇද නැති බවට මගේ තියෙන ඇද නැති බව දසංගුලයේ වෙන්නේ. මම සුචරිතව ක්‍රියා කරනවා, කතා කරනවා, හිතනවා. ඒ තමයි මල්ලඟ තියෙන සුවඳ. මෙන්න ඔබට සුවඳට මගේ උපමාව. ඊළඟ හඳුන්කුවර අහන්න. බලන්න මගේ මුදුන බබලනවා. මුදේ දා කප්පෙවි ඒ නිබුලුම බබල තියෙනවා. බබලන ගමන් සුවඳක් විහිදෙන අදහස අපට. එයාට යනවා මෙහාට යනවා හඳුන්කුවර සුවඳ යනවා. ඒ ටිකට ඔබේ මොනවද උපමා කරන්නේ? වීතරාගී, වීතදෝෂී, වීතමුහි, බුදුගුණ, දහම්ගුණ, නරගුණ මම නිතර සිහි කරන්නේ. ඒ සිහි කරනකොට කල්පනා කරනකොට මනස බබලනවා. මෙන්න ඔබේ වැබලීමට මගේ උපමාව. ඒ හදයි මම පිට කරන්නේ. ලෝකේ කතා කරන්නේ යහපත් දහම. එහෙනම් ඔබේ අර සුවඳ වගේ මගේ දහම් සුවඳ ගුණ සුවඳ විහිදෙනවා. මෙන්න වගේ විහිදෙන හඳ, සුවඳ හඳ, දහම් හඳ. මේක තමයි ඔබේ විහිදෙන සුවඳ දුර උපමා කරන්නේ. ඔබේ බබලන කොටසේ උපමා කළේ බුදු ගුණ, දහම් ගුණ, හගුණ, විතරාගී, විතදෝෂී, විතමෝහි නිසා ඒවා බබලනවා. අන්නේ කොටසේ මගේ බුදුනේ බබලන්නේ. මේකෙන් මම ඔබට සමානයි. මේ හඳුන්කුර කියනවා. ඒ මුදිනේ එහෙම බබලමින් සුවඳ විහිදෙනකොට එක දෙයක් වෙනවා. අලු වෙනවා කියනවා. මල්ලන් අලු වීමකුත් තියෙනවා. ඒකට ඔබේ උපමාව මොකක්ද? අවිද්‍යාවයි තෘෂ්ණාවයි කියන මේ පාප ධර්ම දෙක. මේ ලෝක ධර්ම දෙක ලෝකෙ බැඳෙන භවයේ හේතු වෙන සතර ගමන හේතු වෙන. මෙන්න මේ දෙක මගේ අලු වෙලා යනවා. මොකක් නිසාද? විදර්ශනාත්මක මේ ලෝකේ අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් මෙනෙහි කරමින්, ඒ ගැන සාකච්ඡා කරමින්, කතා කරමින්, දහම තුළ ජීවත් වෙන මට අසාර ලෝකෙ වේද සාරයි කියලා හිතා හිටු මායාව මුලාව අලු වෙලා යනවා. මෙන්න මේකයි මොහොත ගන්න මගේ අලු වෙන්නේ. ඔබේ අලු වෙන්නේ මගේ සමානත්වය ඕකයි. අනුන්කුර කියන මම කෙටි වෙනවා. අලු වෙන ගමන්. අලු වෙන්නේ කෙටි වෙනවා වගේ ඒක උපමාව මොකක්ද? අවිද්‍යාව කෘෂ්ණාව අලු වෙන්නේ මගේ සතර ගමන කෙටි වෙනවා. ඊළඟ මම ඔබට සමානයි. මෙහෙම කෙටි වෙලා ගියාම අන්තිමට මේ ගිනි බින්දුව නිවිලා ගියාට පස්සේ මම කියලා දෙන කතා කරපු හැටි මොකුත් ඉතුරු නැහැ. ඔක්කොම අලු වෙලා ඉවරයි. ඒකට උපමා මොකක්ද? මල්ලඟ කාගේනි, ද්වේෂගිනි, මොහොයිනි නිවිලා ගිහලා අන්තිම තිබිච්ච බින්දුව. අරිහත් ඵලෙට කවදා හරි පත් වෙන්න කෙලවර වෙනවා. අලු වෙලා ඉවරෙට දාට පස්සේ මම යන්නේ මගේ යන දෘෂ්ටියක් තිබුණා නම් ඒ දෘෂ්ටි අලු වෙලා ඉවරයි. ආයි මගේ නෑ දැන්. එහෙනම් සතර ගමන කෙලවර. එහෙනම් මත අනුකූල උපමා කරගෙන ඔබේ ජීවිතය හැදෙන්න ගන්න. ඔය නිවන් මාර්ගය. දැන් මේ කාගේවත් කැලේ නෑ. බුදුහාමුදුරුවෝ කොයි කාලේ මොකද පැනෙන්නේ? හන්දේ පැනෙවද, ඒවා කියලා පැනෙවද, යන්න කොහොම පැනෙවද ඔය එකක් නැහැ. ඔය සියල්ලම අදිසීල සික්ඛා, අදිචිත්ත සික්ඛා, අදිපඤ්ඤා සික්ඛා කියන
තමාගේ නුවණින් දුස්චරිතයේ තේරුම් ගන්න, පාපයේ තේරුම් ගන්න, නොකටයුතු තේරුම් ගන්න, මනානුවණින් දැක දැක අත්හැර ගියා කියලාට නිවන් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා මෙන්න මෙසේ යන නිවන් මාර්ගයක් ඇද්ද? මේ ශාසනයේ තියෙනකම් වදන. මොකද හේතුව? මම ඔන්නේ හිත කය වචනේ හික්මවන ක්‍රමෙට ඇවැත් පනවලා. මේ ත්‍රි ශික්ෂාව භික්ෂුන්ට පනවන. හැමදෙනාම ඔන්නේ ශික්ෂාව තුලින් ගිහිල්ලා තමන් අදුපාඩු හොයාගෙන වරදත් කරගෙන යන්න. සෝවාන් ඵලයක් ලැබෙනවා, සකෘදාගාමී ඵලයක් ලැබෙනවා, අනාගාමී ඵලයක් ලැබෙනවා, අරිහත්ත්වයටපත් වීමක් වෙනවා. මේ බුද්ධ ශාසනයේ තියෙනකම් වදනයක් මොකද වදන තියෙන්නේ හේතුව? මම ওই ත්‍රි ශික්ෂාවට ඇවැත් පනවල නැකරන්නේ. ඒක ඕන කෙනෙකුට නිදහස යන්න ඕන නම් ඔය ත්‍රි ශික්ෂාව තුලින් ගිහලා තමයි වැඩි කරන්නේ. හොඳම පහසු ක්‍රමයක් ඔය ක්‍රමෙට තිබුණා නම් මේ කාලේ කාටවත් මාර්ගඵල ලබන්න බැහැ විසුණුනාන්ට. බැරි වෙන්නේ ඒක මොකද? අර ඇවැත් දෙසන්න ගිහිලා කුඩා වූ අනු කුඩා වූ ඇවතක් කැරෙන්න තියෙන දේශනා කරන ක්‍රමයක් අද නෑ කොහෙවත් මුළු ලෝකේ. ගණන් ගන්න තිබුණ සකල අත්හරින්න. ඔය කරනවා කියන එක සතර මහරජිකාව දේශනා කියලා කිව්වම පොඩි එකක් කරලා එනවා. ඒක දිසුවට හරිය තව 224 තව කීයක් තියෙනවා. හතර නෑ ඒක. අනික දේශනා කිව්වොත් එහෙම ඒක නම් බෑ කියේ. ඒක දේශනා පුරා පුරුදාවේ නේ. ඒක නෙමෙයි කිව්වේ. හැබැයි ඔය ක්‍රමයේ එක්කම කරලා යෙලකෝටියක් ශික්ෂා ලඟු. අදමස පාසා පොය ක්‍රීමේදී සුද්ධ කරන යෙලකෝටියක් ශික්ෂා පදා ලඟු මෙන්න මේ ත්‍රි ශික්ෂාව දාන්න. මේ ත්‍රි ශික්ෂා මේ සාසනයේ ඉතිරික වදනය මම ඇවැත් පනවලානේ. මේ මගේ යනයි නිවන් දකින්න පුළුවන් කියලා අංගුත්තර නිකායේ ක්‍රමන වර්ගයේ 311 වෙනි පිටේ ඔන්න ඔය විස්තරේ හොඳට පැහැදිලිව තියෙනවා බලා ගන්න ඕන නම් මොකද අයිතරේ කියන්න පුළුවන් මෙන්න වාසිය හදාගත්ත බලන්න ආගුරුන් දැන් ලියේ තියෙන උඩ හිමිරිවා ඕන ඕලට කන්න බොන්න පුළුවන් ඕනියා කර ගන්න පුළුවන් ඒකට කියන බලන්න කියලා හිතන්න පුළුවන් ඒ නිසා බුදුරජාණන් වහන්සේ වෙන්න පදයක් මම පෙන්නුවේ මෙන්න මේ ක්‍රමයේ තුලින් තමා නුවණින් හොයාගෙන වරදක් නම් කෙනෙකුට හතරයක් නම් යම ඒක අත්හැරලා යම පාප නම් මනසියේ තේරුම වල පාපේ නුකද මෙන්න මේ මාර්ගය වලන්න ඔයගොල්ලන් නිවන් තියෙනවා මෙහෙම ශික්ෂා තුනක් තියෙනවා මෙන්න මේක හැරගන්න මේ ශාස්ත්‍රයේ තියෙනක වදයන් ශික්ෂා තුනක කරපු දේශනාවක් තියෙනවා ඉතින් ඒ නිසාම ඒක සත්‍ය බව අපිට පේනවා අර බාහිර හදලා තියෙන බාහිර ලෝකේ ප්‍රශ්න වල පනවලා තිබිච්ච ඇවැත් කියනවා ලෝක සම්මතේන මහා වාරාජිකාව කියලා හිතාගෙන කරවට සාමාන්‍ය කද්දනගත ලෝකයා හිතන්නේ එහෙමයි ඒකක් නම් මෙතන ගලපන්නේ නැහැ මෙතන තියෙන ධර්මානුකූලව යමක් පවු නම් ඒ නොකල යුතුයි තමන්ගෙන් අවදක් වෙනවා නම් කෙනෙකුට මනස සිහියෙන් තේරුම් ගන්න ඒකත් හරියි අත්‍යල මාර්ගය වඩාගත්තාම මාර්ගය වෙන්නවා ශික්ෂා තුනේ. මේක බුදුරජාණන් වහන්සේ අනුමත කරලා තියෙන දෙයක් නිසා බුද්ධ අවවාදයේ මොහොතක්වත් මේකේ විරුද්ධතාවයක් නැහැ. මේ ක්‍රමයෙන් අදත් නිවන් දකින්න පුළුවන්. ඉතින් මෙන්න මේ හඳුන්කුරක උපමාවෙන් අපි කරන්නේ ගිහි පැවිදි දෙගොල්ලන්ට. මේ නිවන් දැක ගන්න පුළුවන් පහසු ක්‍රමයක්. චරිතය හැදගා ගන්න ආර්ය මාර්ගය පූර්ණ්‍ය කරගන්න මෙන්න මේ ටික කරගත්තාම ඔබට නිවන් මාර්ගය විරුද්ධයි. එහෙම ක්‍රමයක් තිබෙච්ච නිසා තමයි මේ ක්‍රමය අනාදිය පටන් ගෙනාවේ. ඔය හඳුන්කුරු පූජාව ප්‍රතිපත්ති පූජාවක කාමික පූජාවක් නෙවෙයි. හැබැයි ඔය ආර්ථයේ වැඩිලා ගිහිල්ලා පස්සේ පොත් ලියන්න ගිහිල්ලා අරගෙන කරලා එක එකනා එක එක අදහස් දෙන්න ගිහිල්ලා ඊට පස්සේ ඔය වටිනා මාර්ගය හිර කරලා බොහෝ දුෂ්කර ක්‍රමයක් විවෘත කරලා තියා මෙන්න මේකේ විසන් නිවන් දකින්න බෑ. අපි හිතාගෙන හරියට අවංකව සුද්ධත්ව ගෙනාපින් දැනෙන්නේ තියෙන්නේ. වටිනා මාර්ගය වහල් ලීසි මාර්ගය. ලීසි මාර්ගය වුණාට පස්සේ මොකද කරන්නේ? විසුණුහන්තිලා ගිහි බැරි බින්දුන් දෙගොල්ලම සැකෙලි දෙනවා. අනේ මං අදී මෙන්න මේ පුංචි වරදුනා දැන් ඉතින් මං ඉවරයි. දැන් දුසිල්ුණා. දැන් ඉතින් කොහොමද මාර්ගය වල? ඒ සැකේම මාර්ගය වහනවා. ඒ ඇතින සැකේ නැති කරගන්න තුරු වික්ෂිප්ත මානසිකත්වය දුරු කරගන්න බැරි නිසා මාර්ගය වෙදෙන්නේ. මේ නිසා අද බොහෝ කොට උත්සාහ කරන අයට ওই නියම ක්‍රමයේ දකින්න නැති නිසා මාර්ගය වලා ගන්න බැරුව ලත වෙන්නේ. ඉතින් අපි දකින්න ඕනේ බුදුගානක හදී දේශනා කළේ සමාගයේ නුවණට ගෝචර වෙන දහම. කවුරුවත් කියන එකක් නිසා ඒක අරගෙන යන්නේ නෙමෙයි. වැරද්ද හැටියට මනස සිහියෙන් තේරුම් අරගන්න වැරද්ද වර්ධනය කරන්න එපා. යමක් නිසා රාගය මතුවෙනවා නම්, ද්වේෂය මතුවෙනවා නම්, මෝහය මතුවෙනවා නම් ඒකට හේතුව තමන් බලලා වහාම අත්හරින්න. අත්‍යල විදිය. ඒතර මාර්ගය උත්තර. කිසි කෙනෙකුට වහන්නේ. සමාගයේ මනසින් මනසේ තේරුම් අරගෙන නිදහස යන්න පුළුවන් කරනවා. ඔය ක්‍රමයේ දීලා පින්න ඔකට අවස්ථාන වල නැහැ. ඔය ක්‍රමයේ තුලින් තමන්ගේ මඟ බලා ගන්න පුළුවන්. ඉතින් මේ හඳුන්කුරේ උපමාවෙන් ගන්නේ කොන්න ඔය ටික. අපි කාගෙන් ගිහි බැරි මේගොල්ලන්ගේ ජීවිතේ හැඩගස්සා ගන්න ඔය ක්‍රමයට උපමා නිතර සසඳලා බලනකොට. ඉතින්ලාම දසකුසලෙන් විදිහට අවංක වෙන හැටි. ඊට පස්සේ චරිතයේ සුවදාත සුජාත ගුණීයීත්ව කටයුතු කරමින් ජීවිතේ සමග ජීවිතය ගත කරන හැටි.
කවුරුහක් කියා දෙන්න දෙයක් නැහැ නුවණ විතරයි ඕනේ ඔකට. එහෙම කටයුතු කරන ගමන් ලෝකේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ලෝකේ විදර්ශනා කරලා අවිද්‍යාව තෘෂ්ණාව අලු කර දමන හැටි. ඔය ටික කරනකොට සසර ගමන බලාගෙන ඉඳි කෙටි වෙලා ගිහින් අවසානයේ අරිහත් ඵලයේ කෙලවර කරනවා. පුංචි මාර්ගය. හැබැයි සියල්ලම කැටි වෙලා තියෙන ආර්ය මාර්ගය. කාගෙන්වත් අහන්න ඕනේ නැහැ. Tamanටම තේරුම් ගන්න පුළුවන්. ඔන්න ඔය එකේ තමයි දේශීය මාර්ගය. මේක සත්‍ය බව අපිට පැහැදිලිවම පේනවා. ධ්‍යාන මාර්ගවල ලැබීම මේ අනුගමනය කරගුවාම ලැබෙන බවට අපිට හැකියාවක් නැහැ. ඒ නිසා අධ්‍යක්ෂින් සහිත. ඒක අනුගමනය කරලා ඉගෙන ගන්න.